නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ සම්බුදු සිතකාසිරිය උතුම් සදහම් සාකච්ඡාව ශ්‍රවණය කිරීම පිණිස පින්වන්ත ඔබ හැමදෙනාම සූදානම් වෙලා ඉන්න අවස්ථාවේ අපි තාම දයාවෙන් ඔබ මුණ ගැහෙනවා. ඉතින් ගරුතර මහා සංඝරත්නය අදත් අපට අනුකම්පාවෙන්ම වැඩමවන්නට යෙදුණ වැඩම කොට වදාළේ පූජනීය මහා සංඝරත්නය අපි හැමදෙනාම දෙපා නැමද ආදර ගෞරවයෙන් පිළිගනිමු. ස්වාමීනි අපගේ නමස්කාරය වේවා. ඉතින් අපි සිහිපත් කරගන්නම් අද සදැහැති දායකත්වයේ පිළිබඳව හද්දෑල ගෙදර නිරෝසා සංජීවිනී සමරසේකර මහත්මියට සහ කුසේ වැඩෙන පින්වන්ත දරුවාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ පැතීම සහ එම පින්වන්ත දරුවාට අනාගතයේදී නිරතුරු උතුම් කලන මිතුරු ඇසුරු ලැබීම පිණිසත් ප්‍රඥාව ඇතිවීම පිණිසත් මේ පින උපකාර වේවා කියන අදහසින් හද්දෑල ගෙදර නිරෝසා සංජීවනී සමරසේකර පින්වන්ත මහත්මිය සහ මීතොට හේවාගේ ඉසුරු සම්පත් බණ්ඩාර පින්වන්ත මහත්මයා විසින් සදැහැති දායකත්වයේ දරනවා. ඒ පින්වන්ත හැමදෙනාමත් කැටුව පිනැති ඔබ හැමදෙනාමත් කැටුව අපේ ගරුතර මහා සංඝරත්නය වන්දනා කොටගෙන ආරාධනා කරගනිමු. ස්වාමීනි අපට අනුකම්පාවෙන් සම්බුදු සිතකාසිරිය උතුම් සදහම් සාකච්ඡාව ආරම්භ කරන්න අපගේ පින්වත් ස්වාමින්වයන් වහන්සේට අනුශාසනාවන් වැටහේවා. අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. තුනුරුවනි අනන්ත ආශිර්වාද දිව්‍යංගි දෑමි රැකවරණ සැලසේවා. අප සියලු දෙනාගේම නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, පින්වත් මහත්මයා, එහෙමයි ස්වාමීනි. අපි සම්බුදු සිතක අසිරිය සොදුරු සඳහන් වැඩසටහනේ දැන් මේ 312 වෙනි හෝරාව එහෙමයි. පටන් ගන්න හදන්නේ. එතකොට පැය 312ක් ස්වාමීනි. අසිරියක් නේද? එහෙමයි. බලන්න මට එතකොට මතක් වුණා මම මේ කාරණික ස්වාමීන් වහන්සේ නමත් එක්ක කතා කරද්දී එතකොට ස්වාමීන් වහන්සේ මට හිතුණා කිව්වා අර කළු බුද්ධ රක්කිත මහරහතන් වහන්සේ එළි වෙනකම් බුදුගුණ කිව්වා කියලා අපි අහලා තියෙනවා. එහෙමයි. අම්මෝ එහෙනම් මේ 300 ගානක් මෙතරම් මේ කළා නම් මේ අපිත් එහෙමයි. රොඩු වගේ ඉන්න අපිත් ඒ මහරහතන් වහන්සේ නමක් එළි වෙනකම් බුදුගුණ කිව්වා කියන එක අහන දෙයක්ද ඇත්තනේ නේද? එහෙමයි ස්වාමීනි. හරි අසිරිමත් දෙයක්. එච්චර අපිට මේ කතා කරලා තාම ඉතින් මේ දැන් එක දේශනාවකින් අපි සමහර විට එක අවස්ථාවක විවර කරන්නේ සමහර එක බුදු ගුණයයි සමහර විට. මොකද අපි මේක අපි අර හොයන්නේ එක බුදු ගුණයනේ සමහර විට. අපි දස පුබ්බේ නිවාසානුස්සති ඥානෙ නම් මෙතනදී අපි හිතට හැමතිස්සෙම ගමහන්සේ කියන්නේ පුබ්බේ නිවාසානුස්සති ඥානෙ විතරයිනේ. එහෙමයි. නමුත් අනිත් ඥානපතත් ශාස්ත්‍රුන් වහන්සේගේ සිහි කර කර මේ දේශනාව කියවොත් එහෙම ඒ ඥානපතත් ඉස්පතු කරන්න පුළුවන්. තේරුණා නේද? ඒ සියල්ල සඳහා වන ධර්මය අන්නේ තියෙනවා. එහෙමයි ස්වාමීනි. මම කියන්නේ හැම දේශනාවෙම නෙමෙයි. එතකොට මේ දේශනාවල තමයි එක බුදු ගුණයක් නෙමෙයි. සමහරට ඒකම සමහර අවස්ථාවල එකම දේශනාව දැන් මට මතක හැටි මහා චත්තාරීසක සූත්‍රය දහම් කැඩපොදිත් මට මතක හැටි පැය 12ක් කළා 13ක් කළා. මහා චත්තාරීස සූත්‍රය විතර. එතන යම් දහමක් ඉස්මතු කිරීම පිණිස නිවන් මඟක් ඉස්මතු කිරීම පිණිස මම ගත්තේ. එහෙමයි. ඊට පස්සේ ආපහු මම දසබල ඥාන කරද්දී අතට දසබල ඥාන කරද්දී මම දෙසරයක් මම මතක හිට මහා චත්තාරික සූත්‍රය කතා කළා. පළවෙනි එක තමයි සබ්බත්තගාමිනී පටිපදං යතා භූතං පජානාති කියන දසබල ඥානෙ ඉස්මතු කරලා දෙන්නත් මේ මහා චත්තාරික සූත්‍රය කතා කළා. එහෙමයි. ඊට පස්සේ ආපහු සම්මා සමාධිය ගැන මේ
ඒ තියෙන ධාන සමාධි විමෝක සංකිලේසානම් වෝදාතං කියලා වචන දෙකක් තියෙනවනේ. පිරිහෙන හැටි, දියුණු වෙන හැටි. ඒතර ඒ විග්‍රහ කිරීම, ඉස්කතු කිරීම පිණිසත් මම ඒ දසබල ඥාන ඉස්මතු කරන නැවතත් මම මහා චත්තාරි සූත්‍රය කතා කළා. ඒත් එකම දේශනාවෙන් ඒ ඥානපතේ සිහි කර කර බලනකොට බොහෝ ශාස්ත්‍රුන් වහන්සේගේ ආශ්චර්ය විස්මිත අවබෝධය ඉස්මතු කරවන්න පුළුවනි. එහෙමයි. ඒක අපි ඉතින්ට ඒ වෙලාවට ඉන්න දක්ෂ වුණොත් තමයි ඇති. එච්චර මේ ධර්මයකින් මේ උදාර ධර්මයෙන් එච්චර විස්මිත බුදුගුණ කඳක් විවර කරන්න පුළුවන්කමක් තියෙනවා. අපේ තියෙන අදක්ෂකම නිසා තමයි අපිට බැරි වෙන්නේ ඇත්තට. එහෙමයි ස්වාමීනි. තේරුණා නේද? අපේ තියෙන අදක්ෂකම නිසා ඇත්තට. ඒක අපේ අදක්ෂකම නිසා. නැතු ධර්මීය ආශ්චර්ය අඩුවක් නෙමෙයි. ධර්මයේ නිරෝධ. ධර්මයේ පිරිසිදුයි. ඉන්න පිරිසයි අදක්ෂ. තේරුණා නේද? අන්න ඒකයි වැඩි වෙලා තියෙන්නේ. කර වතුර ටිකක් උනම් බලන්නකෝ. සිරීපාද කන්දෙන් ඇදහැරෙන පිරිසිදු පිවිතුරු නිමල වතුර ටික උනා. බොහොම වතුරවල උනත් මහත්ය ප්‍රනීත බවක් කියලා එකක් තියෙනවා. පිරිසිදු වතුරේ. මහා බරගතියක් තියෙනවා. නිකම් ප්‍රනීත බවක් තියෙනවා. දිවට අමුතු තියෙනවා මේ සොඳුරු ගතියක් දැනෙනවා. තේරෙනවද? නැවුම් ගතියක් දැනෙනවා. නමුත් මේ වතුර ටිකම ඒ වතුර කඳ ගලාගෙන ඉන්න ජනී ජනය අනුව ඒ විසින ප්‍රදේශය අනුව ඒ වතුර කඳ වෙනස් වෙනවා. ඒක වතුර කඳේ ප්‍රශ්නයක් නෙමෙයි. ජනී ජනයාගේ ප්‍රශ්නයක්. එහෙමයි. එතකොට එතන වතුර කඳ නෙමෙයි වෙනස් වෙලා තියෙන්නේ. වතුර කඳට ජනී ජනයා එකතු කරපු දේවල් නිසා වතුර කඳේ තියෙන අර ස්වභාවික රසය ගෙනත් දෙන්නේ. ජල කඳ වෙනස් වෙලා නැහැ. එහෙමයි ස්වාමීනි. ජල කඳට එකතු වෙච්ච අමීරි දේවල් නිසා ඒක වෙනස් වෙලා තියෙන්නේ. අමීර දේ අයින් කළා නම් ආන්න ජල කඳේ පවිත්‍ර බව ඒ විදිහමයි. එහෙමයි. තේරුණා නේද? එහෙස. ආන්න ඒ වගේ තමයි මේ ඒ වගේ මේ පිවිස්තුරු නිමල දහම ප්‍රනීත බව එසේමයි. ඒ නිමල ගුණමයි ඉස්මතු කරන්නේ ශාස්ත්‍රුන් වහන්සේගේ. පිරිසිදු ගුණමයි ඉස්මතු කරන්නේ. නමුත් ඒක අතට ගන්න කෙනා, කියවන්න හෝ අසන්න හෝ ගන්න කෙනාගේ තියෙන ඇතුලේ තියෙන දෝෂය අනුව ගුණය අනුව තමයි ඒ ගුණේ ප්‍රකට වීම නැතිවීම තීරණය වෙන්නේ. එහෙමයි. ඒක කියවන අසන කෙනාගේ දෝෂය මිසක ධර්මයේ දෝෂයක් නෙවෙයි. ධර්මයේ දෝෂයක් නෙවෙයි. කිව්ව කාරණේ තේරුණාද? එහෙමයි ස්වාමීනි. හරි අසිරිමන්තයක් ඒක. එතකොට හරි ආශ්චර්යයි අපි දැන් මහා සුදස්සන රජතුමාගේ රාජ්‍යය ඒ විතරක් නෙවෙයි මහා සුදස්සන රජතුමාගේ මහා 이르දිය මහා ආනුභාව සම්පන්න බවට අපි හේතුව දැන් දේශනා 4ක් තිස්සේ කතා කළා. එතකොට අද මේ අන්තිම මම හිතන්නේ දහම් කරුණු ටික අපි කතා වෙන්නේ. මටත් හිතුණා පුදු හිතා ගන්න බෑ මෙච්චර දේශනා ගොඩක් කතා බහට ආවද කියලාවත්. එහෙමයි ස්වාමීනි. පස්සේ දේශනාව නෙවෙයි. විතර අපිට සුන්දර කරුණු ටිකක් සිහිපත් වුණා. ආනන්දේනි මහා සුදස්සන රජු දැන් මොකද උනේ දැන්? අර දහම් ප්‍රාසාදේට දැන් ඔන්න අර සියලු ශ්‍රමණයන්ට බ්‍රාහ්මණයන්ට කන්න බොන්න අවශ්‍ය කරන කැප ඔක්කොම දීලා බලන්න මහා දානයක් දීලා තමයි ඒත් ඉන්නේ. මහා සුදස්සන රජතුමා කල්පනා කරන මට මේ මෙච්චර 이르දියක් ලැබුණේ කොහොමද? ආනුභාවයක් මට ආවේයි. 84000 ගත වුණානේ රජතුමා දැන්. ඒතර ඒ ජීවිතේ සම්දිට්ඨිකම දෙයක් දකින්න බලවා. එහෙමයි. බලනකොට දැක්කා දානස්ස දමස්ස සංයමස්ස. මේ කාරණා තුනම දේශනා 4 පුරාවටම නැවත ඉස්මතු කළා. ඊට පස්සේ ආනන්දේනි මහා සුදස්සන රජු මහා විහුව කූටාගාරය නම් යම් තැනකටද එතනට පැමිණියේය කියනවා. කියන්නේ දැන් මේ දහම් ප්‍රාසාදී මහා විහුව කූටාගාරය. ඒ අර කූටාගාර තියෙකුණ 84000. එහෙමයි. එතකොට දහම් ප්‍රාසාදී කූටාගාර 84000යි. ඒ කූටාගාරයේ තියෙන මහා විහුව කූටාගාරය කියලා එකක් එතෙන්ට පැමිණියා. පැමිණිලා මහා විහුව කූටාගාර දොරටුවේ ඉඳගෙන ලස්සන උදානයක් පාද කළා. ඒක නම් ලොමුදා ගැන්වෙන උදානයක්. මේ දියුමිනිස් ලෝකයාගේ මං හිතන්නේ ලීසි මෙහෙමයක් කෙනෙක් හිතයි කියලා. පුදුමයි. කියන මොකද උදානේ?
එම්බා කාම විතර්ක සිටුව දැන්. එම්බා ව්‍යාපාද විතර්ක සිටුව මෙතන හිටපන් කිව්වා. එම්බා විහිංසා විතර්ක හිටුව. කාම විතර්කයේ ඔතනින් නැවතියන්. ව්‍යාපාද විතර්කයේ ඔතනින් නැවතියන්. විහිංසා විතර්කයේ ඔතනින්ම නැවතියන් කිව්ව කොතනද? දොරටුව. දොරටුව. එහෙමයි ස්වාමීනි. එහෙනම් අපි දෙන්නෙක් ගියා කියලා හිතන්නකෝ. දෙන්නෙක් ගියද්දී අපි ගේට්ටුවෙන් ඇතුළෙද්දී කියන උඹ ඔතන ඉඳපන්. එයා එතන. අපි කොහෙද? අපි ඇතුලේ. ආන් මේ වගේ සිද්ධියක්. අපිට ඉතින් එච්චරනේ කියන්න පුළුවන්කම තියෙන්නේ. ආදීන මිනිසුන්ට ඔච්චරයි කියන්න පුළුවන්කම තියෙන්නේ. කාම විතරක වලට හිතු කියන්න බෑ අද මිනිසුන්ට. ඒ රොඩුත් එක්කම තමයි. රොඩුත් එක්කම තමයි යන්නේ. අවසරයි. එහෙමයි. රොඩුත් එක්ක අලුත් එක්කම තමයි යන්නේ. මම නිතර කියන වචනයක් තමයි අලු ගසා දාලා අපිට නෙගටිව් බෑ කියලා කියනව නේද? එහෙමයි. නමුත් අලු ගසා දාලා රොඩු ගසා දාලා නැගිටපු මහා පුරුෂයෝ හිටියා. කුසිනාරායම හිටියා. ඒකයි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකයේ පින්වත්නි පුදුම සොඳුරුයි ආනන්දයන් වහන්සේට දසදහසක් ලෝකෙ දෙව් බඹුන් රැස් වෙලා ඉන්න මොහොතක කිවි ආනන්ද මේ කුසිනාරාවට කුඩා නරකයක් කියන්න එපා. කාම විතරකත් හිටු කියපු නගරයක්. එහෙමයි ස්වාමීනි. ව්‍යාපාද විතරකත් විතර ආශ්චර්යමද ඒක තමයි මෙතන මේ නගරේ. හිංසා විතරක වලත් හිටු කියලා. සාමාන්‍ය මිනිස්සෙකුට නම් මෙතන ආශ්චර්ය නගරයක් වුණා මොකද වැඩි ප්‍රමතක් ඉන්නේ. මේ මහා ප්‍රාසාදයේ යොදුනක් ටිකයි යොදුන් භාගයක් පළලයි. ඒ කුසිනා ඊට පස්සේ කුසාවතී රාජධානි යොදුන් 12ක් ටිකයි. ඒ යොදුන් 7ක් පළලයි. ඕක තමයි මතක හිටින්නේ. නැද්ද? එහෙමයි. මට මතක හිටපු කාරණාවක් තමයි මේක. හරි සුන්දරයි ස්වාමීනි. මොකද්ද? කාම විතරක හිට කිව්වහම කාම විතරක එතන ඉඳලා මහා සුදස්සර නරේන්ද්‍රය විතරක් ගියා ඇතුළට. එහෙමයි. එතනින්ම කුසාවතිය ආශ්චර්ය නගරයක්. ව්‍යාපාද විතරක හිටු කිව් සැනින් එයා ඉඳලා මහා සුදස්සන රජු විතරක් ගියා. එහෙනම් අපිට තියෙන මේක දෙකක්. මොකද්ද? මහා සුදස්සන රජු එක්කෙනෙක්. කාම විතරක තව දෙයක්. එහෙමයි. නැත්තම් නිවත්තල යන්න බෑනේ. තේරුණා නේද? අපිට නම් මොකද වෙලා තින්නේ? දෙන්නෙක් කියලා හිතෙන්නේ. අපිට හිතෙනවද කාම විතරක අපි දෙන්නෙක් කියලා හිතනවද? නෑනේ. එහෙමයි. එහෙම හිතෙන්නේ නැති නිසා තමයි අපි කාම විතරකත් එක්කම ජීවත් වෙලා ඒකට අනුව කටයුතු කරන්නේ. ව්‍යාපාද විතරකත් හිතමින් ඉන්නවා. ඒකෙම ජීවත් වෙනවා. ඒකෙම කිමිදිලා ඒකත් එක්ක කටයුතු කරනවා. කොහොද ඒක දෙකක් කියලා අපිට තේරෙන්නේ. මහා සුදස්සන රජුමන් නම් ඒ කියන්නේ අපි මහ බෝසතාණන් වහන්සේ හරි ආශ්චර්යයි පින්වත්නි. ඒ දෙකක් විදියට දැක්කා. ගද්ද කිව්වේ කාම විතරක සිටු නවතිනෝ ව්‍යාපාදර්ක සිටු නවතිනෝ හිංසා විතර්ක ඔතනම සිටු. එතනම හිටිය කියනවා. එහෙමයි. එච්චරයි. ඕම මතක කරන්න පුළුවන්ද අප්පා? ඇයි සසරේ පිරු නයිස් කර්ම ප්‍රාරමිතාව තියෙනවා. නෙක්කම් පාරමිතාව කසරි. එක නේද? එහෙමයි. නෙක්කම් පාරමිතාව කසරි පින්වත්නි ඔබට කල්පනා කරලා බලන්න. ඔබේ මනසට එන කාම විතරක මේ විදියට අර වෙන බාහිර දෙයක් නතර කරලා යනවා වගේ යන්න පුළුවන්ද කියලා. ස්වාමීනි ලෝකයේ මේ තියෙන අරබුද ප්‍රශ්න යුද්ධ ගැටුම් මේ සේරම ඇති වෙන්නේ මේකත් එකටම ඉන්න නිසා. එහෙමයි ස්වාමීනි. එකටම läගලා ඉන්නේ අපි කට්ටිය. නේද? රොඩුත් එක්ක වාසය කරනකොට තමයි ප්‍රශ්න තියෙන්නේ. අර ඉස්සර රහතන් වහන්සේලා වඩිනකොට ධර්මයත් ඒකමනේ වඩින්නේ. මොන වෙනස තේරුම් ගන්න හොඳ අවස්ථාවක්. ඉදා රහතන් වහන්සේලා වඩිනකොට යම් ප්‍රදේශයක ධර්මයත් දැන් මිහිඳු මහ රහතන් ලංකාවට එනකොට අද්විත මේ ත්‍රිවිධ පොත් සෙට් එක වෙනම අරගෙන කෙනෙක් හිටියද? එහෙමයි ස්වාමීනි. නිමල ගුණැති නිකලස් ගුණැති අපගේ පරම පූජනීය මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට වඩිනකොට පින්වත්නි ඒ ත්‍රිපිටකයේ සඳහන් වෙලා සිටින සියලු ධර්මයන් ඒ පිරිසිදු නිමල චිත්ත සංතානේ ඔක්කොම දරාගෙන තමයි වැඩි. එහෙමයි. අද අපිට මොකද වෙන්නේ යනකොට? ත්‍රිපිටක සෙට් එක වෙනම යන්නේ. අපි වෙනම යන්නේ. ඔගෙම තේරුම් ගන්න එහෙනම් එන කාම විතරක හිටු කිව්වහම ඉන්න යුගයකුත් තිබුණා කියලා. නැත්තම් අපි ඔක හිතන්නේ නැහැ නෙච්චර.
ඉතින් වර්තමාන කාරණයකින් අතීත කාරණාවද ඔප්පු කරන්න වෙලා තියෙනවා. නැත්ද? මිනිස්සු පිළිගන්නේ එතකොට. එහෙමයි ස්වාමීනි. අද ගත්තොත් එහෙම අද සංඝයයි ධර්මයයි වෙනමනේ වඩින්නේ. ස්වාමීන් වහන්සේ වෙනම වඩින පොත වෙනම ගෙනියනවා. එහෙමනේ තියෙන්නේ. ඒතර තමයි දෙකම වඩින්නේ. මිහිඳු මහ රහතන් වහන්සේ කොහොමද ආවේ? දෙකම එකට. සංඝරත්නය ධර්මරත්නය එක. එහෙමයි ස්වාමීනි. ජීවිතය තුළ කැටිවිලා ඉන්නේ. අද වෙනකොට අද එන මිනිස්සෙයි කාම විතරකේ දෙන්නම එකට යන්නේ. රොඩුත් එක්ක මහත් කිව්ව වචනේ. තේරෙනව නේද? එහෙමයි. නමුත් මෙහෙම යුගයක් තිබුණා. මට කුසිනාරාව ගැන කුසාවතිය ගැන කියද්දි මේක හරි හිතට ලස්සන සංවේදී කරුණක් වුණා. එහෙමයි ස්වාමීනි. විසක් කාලේනේ ඇත්තටම මේක. දැන් ඇත්තටම මම ඉතින් මේ දවස් ටිකේ ඉතින් මේ විසක් මුල් කරගෙන ඉතින් ඒකට උපහාරයක් අපි දැන් ආමිෂ පූජාවෙන් දැන් මේ කාලේ කරන්නේ නැහැ නේද? මම කල්පනා කළා නේ නම් මේ දේශනා නැවත ආවර්ජනය කළ දෙන්න ඕනේ මේ හිතට. මේක තමයි මගේ විසක් පින්කම කියලා. එහෙමයි ස්වාමීනි. මට ඉතින් ලාභයක් අත් වුණා. මමත් ආවර්ජනය කළා කියවමින් මිනිසුන්ටත් මට කියලා දෙන්න අවස්ථාවක් හම්බුණා. එහෙමයි. අපි මෙහෙමවත් විසක් සමරමු නේද? අපේ විසක් කලාපේ මෙහෙම තමයි සිද්ධ වෙන්නේ. අපි දැන් හොඳ විසක් කලාපයක් කළා අපි නේද? එහෙමයි. දැන් මහා සුදස්සන සූත්‍රය අපි දවස් 5ක් කතා කළානේ. අපේ විසක් කලාපේ. අපේ විසක් කලාපේ මෙහෙම තමයි සිද්ධ වෙන්නේ පින්වත්නි. එතකොට මේ අවුරුද්ද විසක් කලාපේ මෙහෙම තමයි සිද්ධ වෙන්නේ කියලා මතක තියාගත්තා. හරි. එකල්ලි ආනන්දේනි මහා සුදස්සන රජු මහාවිව්ව කූටාගාරයට පිවිස රණින් තැනූ කවිච්චියේ හිඳගෙන කාමයන්ගෙන් වෙන්ව අකුසල දහමෙන් වෙන්ව විතක්ක විචාර සහිත විවේකයෙන් හටගත් ප්‍රීති සැප ඇති ප්‍රථම ධ්‍යාන උපදවාගෙන වාසය කළා. ඇයි දැන් අරගොල්ලෝ නතර කරන්නේ ආවේ? එහෙමයි ස්වාමීනි. දැක නේද? අපි දැන් බලෑනියත් අරගෙන යනකොට තමයි අපිට මේ කරදර වැඩි. බලෑනිය නතර කරලා තනිය යනකොට මොකද වෙන්නේ? ඒ කරදර ටික ඉවරයි. විතක්ක විචාරයන්ගේ සංසිඳීමෙන් තමා තුළ හටගත් පහන් බවින් යුතුව එකඟ සිතින් යුතුව විතක්ක විචාර රහිත වූ සමාධියෙන් හටගත් ප්‍රීති සැපක ඇති දෙවෙනි ධ්‍යානෙ උපදවාගෙන වාසය කළා කියන. ප්‍රීතියට නොයල්මින් මම විස්තර කරන්න යන්නේ. අපි දැන් අර ගොඩාක් මේ අපි දැන් මේ මම හිතන්නේ බොහෝ සම්බුදු සිත කසරීම ධ්‍යාන ගැන ගොඩාක් විස්තර කළා අපි නේ. එහෙමයි ස්වාමීනි. දහම් කැඩපතිත් අපි ගොඩක් විස්තර කළා. ඒකට මම හිතන්නේ දේශනා මම හිතන්නේ විශාල ප්‍රමාණයක් සම්මා සමාධිය විස්තර කරද්දීම ගොඩාක් ගත්ත අපි කාරණා. පයි මම හිතන හැටියට මාස 2 කළා මට මතක හැටියට. එහෙමයි ස්වාමීනි. ඊළඟට ප්‍රීතියට නොයල්මින් උපේක්ෂාවෙන්ද වාසය කළේය. සිහියෙන් හා නුවණින් යුක්ත කයින් සැපයක් විඳේය. උපේක්ෂාවෙන් යුක්තව සිහියෙන් යුක්තව සැපසේ වාසය කිරීමේ ආර්යෝ යමකට පවසද්ද ඒ තුන්වෙනි ධ්‍යාන උපදවගෙන වාසය කළා කියන. ඇයි දෙයනේ 84000ක් කුමාරයෙක් විදියට 84000ක් නිලියෝ රජ විදියට 84000ක් සක්විති රජ කෙනෙක් විදියට ඉඳපු කාලේ කොච්චර සීලයෙන් කොච්චර ගත්තොත් බලවත්. එහෙමයි. නයිස්ක්‍රම ජීවිතේ දමනය යුතු ජීවිතේ සංගයෙන් යුතු ජීවිතේ කොච්චර කාලයක්ද? එහෙම සංවර කරලා දමනය කළ උත්තමයා මේ උපදව ගන්න එක අහන්න දෙයක්. එහෙනම් කල්පනා කරලා බලන්න පින්වත් මේ සීලයේ සිල් රකිමින් පුණ්‍ය ප්‍රතිපදාවක ඉඳගෙන වංචා නැති සට නැති කපට නැති මායා නැති හිත් දුරු කර අපි මේ අවුරුදු 50 හිටියොත් එහෙම අපිට රැකවරණයක් නැද්ද? එහෙමයි ස්වාමීනි. අන්න එකයි කියන්නේ. මේ වෙසක් සමයේ අපිට ඒක හොඳ අන්න එකයි ඒක හොඳ මේ තමන්ගේ ජීවිතේ ප්‍රතිපත්තියෙන් කරන පූජාවකට ආරම්භයක් කරගන්න. එහෙමයි. මේ 2566 වෙනි මේ සම්බුද්ධ වර්ෂයේ උදාව එවන් උදාර ප්‍රතිපත්තියකට හැඩගැහෙන්න. ඔබ යම් උදාර ප්‍රතිපත්තියක සිටිනවා නම් ඒ ප්‍රතිපත්තිය තව තවත් තමන්ගේ ජීවිතයේ අර රණක් නැවත නැවත උපදාද්දි බබලන්නේ යම්සේද නැවත නැවත ප්‍රතිපත්තියේ පිහිටන්නට ඒක නොසලී වාසය කරන්නට නිසක බවට පත් වෙන්නට ඒ නිසා මේ කියන දහම් කරුණු ඔබේ ජීවිතේට මේ හේතු වේවා කියලා අපි හැමතිස්සෙම ආශිර්වාද කරනවා පතනවා ඇත්තටම. ඊළඟ කියන සැපේද ප්‍රහාණය වීමෙන් දුකද ප්‍රහාණය වීමෙන්
කලින්ම මානසික සතුටත් මානසික දුකත් නැතිවීමෙන් දුක් නැති සැප නැති පිරිසිදු උපේක්ෂා සහගත සිහිය ඇති සතරවෙනි ධ්‍යාන උපදවාගෙන වාසය කළා කියලා කියනවා. දැන් බලන්න මහා සුදස්සන රජු දහම් ප්‍රාසාදයට නැගලා කාම ව්‍යාපාද හිංසා විතර්ක දොරටුවේ නතර කරලා මහාවිව කූටාගාරේ ඒ රන් කවිච්චි ඉඳගෙන එහෙමයි. අපේ මිනිස්සු නම් අද මොනව කරයිද ඔය කවිච්චි ඉඳගෙන නේද? එහෙමයි ස්වාමී. බලන්න මේ මහා උත්තමයෝ පුරුෂයෝ එවන් කවිච්චිකට ගිහිල්ලා කරන දේවල්. සතර ධ්‍යාන වඩනවා. ආනන්දේනි මහා සුදස්සන රජු මහාවිව කූටාගාරයෙන් නික්ම රණින් තැනූ කූටාගාරයට පිවිස. ඔන්න ඊළඟ එක. ඉතින් මහාවිව කූටාගාරයෙන් නික්ම රණින් තැනූ ඉතින් මහාවිව කූටාගාරයෙන් ඊළඟට රණින් තැනූ කූටාගාරයට යනවා. රණින් තැනූ කූටාගාරයට ඔය කොතනද ඉඳගන්නේ? රිදියෙන් තැනූ කවිච්චියේ හිඳ. හරි පුදුමයි නේද? එහෙමයි. ඉස්සෙල්ලා කොයිද හිටියේ? රත්තරන් කවිච්චියේ. ඒතර මහාවිව කූටාගාරය තියෙන්නේ මොකද්ද? රත්තරන් කවිච්චිය. ඒකෙන් එන්නේ කොහාටද? රණින් තැනූ කූටාගාරයට. රණින් තැනූ කූටාගාරය තියෙන්නේ කොහමද? රිදී කවිච්චියක්. රිවිදී කවිච්චියේ ඉඳගෙන මෛත්‍රී යුක්තව මෛත්‍රී සිතින් එක දිශාවක් පතුරව වාසය කළා කියනවා. එහෙමයි. සතර ධ්‍යාන වැඩ මේ මේ බ්‍රහ්ම විහරණ පුරුදු කළා. ඉතින් මම ඉතින් කෙටියෙන් කියන මීට ඉස්සෙල්ලා දේශනාවල කරලා තියෙන නිසා ඔය විදිහට සතර බ්‍රහ්ම විහරණ වඩමින් ආනන්දේනි මහා සුදස්සන රජුහට කුසාවතී රාජධානිය ප්‍රමුඛ කොට 84000ක් නගරයෝ තිබුණා කියනවා. ඒතර කුසාවතී රාජධානිය තමයි ප්‍රධාන නගරය. ඒ කොච්චර යුදුම් 12යි යුදුම් 7ක් පළලයි. ඒ වගේ ප්‍රධාන නගර කීයක් තිබුණා රජතුමාට අයිති වෙලා? 84000. දඹදිව තලයේ කාලේ තිබිලා තියෙනවා 84000ක්. අර ඔක්කොම කාගේ යටතද? චක්‍ර රත්නෙන් දිනලා තියෙන්නේ. 84000ක් නගරය. ධර්ම ප්‍රාසාදේ ප්‍රමුඛ කොට 84000ක් ප්‍රාසාද තිබිලා තියෙන හැම නගරයකම එතකොට. එහෙමයි. මහාවිව කූටාගාරේ ප්‍රමුඛ කොට 84000ක් කූටාගාර තිබුණා කියනවා. 84000ක් කූටාගාර. කල්පනා කරලා බලන්නව නේද? රණින් තැනූ රිදියෙන් තැනූ ඇද්දලින් තැනූ දැව ඇරටුවෙන් තැනූ දිගු ලොම් ඇති පලස් ඇතුරු සුදු එළුලමින් කළ පලස් ඇතුරු මල් වියූ පලස් ඇතුරු කදලි මෝසමින් කළ පලස් ඇතුරු උඩුවියන් සහිතු දෙපසින් රතු විල්ලුවේද කළ කොට්ට තැබූ කවිච්චි ස්වභාවය බලන්න. එහෙමයි. කවිච්චි 84000ක්. කවිච්චි 84000ක්. රන් ආභරණ පැළඳි රන් කොඩි නැගූ රන්දැල් පෙරවූ උපෝසත ඇත් රජු ප්‍රමුඛ 84000ක් හස්තී. රන් ආභරණ පැළඳි රන් කොඩි නැගූ රන්දැල් පෙරවූ වලාහක අශ්වයා ප්‍රමුඛ 84000ක් අශ්වය. සිංහසම් මැතිරු ව්‍යාග්‍රසම් මැතිරු දිවිසම් මැතිරු පඬු පැහැගත් කම්බිලි ඇතුරු රණින් කැටයම් කළ රන් කොඩි නැගූ රන්දැලින් වැසූ වෛජයන්ත රථය ප්‍රමුඛ 84000ක් රථ. උත්තරී කිසි යුගයක හරි පුදුමයි. අද වගේ මේ පුච්චන්න පුළුවන් 100 දුවන වෙන වාහන නැහැ. නේද? බලන්න මේ මානසික දියුණුව තියෙන යුගවල තියෙන දේවල්. ඒතර මානසික දියුණුව නැති ලෝකවල පහළ වෙන දේවල්. විනාශකාරී දේවල් මේ පහළ වෙනනේ. අපිට පොඩි නිකන් මේ ලැබුණත් නිකන් මේ පොඩි උපකාරයක් සැලසුණත් වැඩිපුර තියෙන කොටද ඔගේ. අනර්ථය ගොඩාක් අනර්ථ තමයි තියෙන්නේ. ඊළඟට කියනවා සුභද්‍රාද්‍රේ මාණික්‍ය රත්න ප්‍රමුඛ කොට 84000ක් මැණික්. සුභද්‍රා දේවිය ප්‍රමුඛ කොට. එතකොට මේ සුභද්‍රා දේවිය තමයි එතකොට මේ ස්ත්‍රී රත්නේ බවට පත් වෙලා තියෙන්නේ. සුභද්‍රා දේවිය ප්‍රමුඛ කොට 84000 බිසෝරු. ගෘහපති රත්නය ප්‍රමුඛ කොට 84000 ගෘහපති. පුත්‍ර රත්නය ප්‍රමුඛ කොට ඒ අනුව 84000ක් ශස්ත්‍රීය පරිවාර සම්පත්තිය.
එහෙමයි. හැම කල්ලි කිරි දෙවිය හැකි රන්වත් පෙරවූ 84000ක් කිරි දෙන්න. සියුම් කොමපිලි වස්ත්‍ර, සියුම් කපු වස්ත්‍ර, සියුම් පට වස්ත්‍ර, සියුම් පොරෝනා කෝටි 84000ක් තිබුණේ ආනන්දේනේ. ඒක නිකන් 84000 නෙවෙයි කෝටි 84000. ආනන්දේනි මහා සුදස්සන රජුට උදේ හවස පිළිගන්නන ආහාර බඳුන් 84000. එහෙමයි. අද මනුස්සෙන් නම් කාලා ස්මෘති වෙලා එතන මෙරළක් තියෙ එක දවසක් කරවට නැද්ද? ඒතර බලන්න පින්වත්නි හරි ආශ්චර්යයි. දැන් මේ මහා රජතුමාගේ මහා සුදස්සන රජතුමාගේ රාජ 이르දිය දැක්ක නේද? එහෙමයි. ඒතර මේ මහා රාජ 이르දිය කොමකින් ආවේ ගත්තොත් දානෙන් දමණයෙන් සංයමයෙන් මතක තියාගන්න එන අපි නිකන් අද වැඩිපුර මිනිස්සු විශ්වාස කරන්නෙම දානෙ විතරයි. එහෙමයි ස්වාමීනි. මුල් සීලෙට මුල් තැන දෙනවා හරි අඩුයිනේ. දානෙන් විතරම දෙනවා එක තැන මිනිස්සු. ඇයි? වංචාව, දූෂණය, කපටිකම. නැද්ද බලන්න? එහෙමයි. ඇයි? ප්‍රතිපත්තිය නෑ. ඇත්තට ප්‍රතිපත්තිය කියලා අපිට එතකොට විතර තියෙන හොඳටම මොකද්ද? දමණය අයිති වෙන්නේ ප්‍රතිපත්තියට, සංයමය අයිති වෙන්නේ ප්‍රතිපත්තියට. ඒක නෑ. ඒ නිසා රත්තරන් උපදෙමුවේ නැත්තම් කෝවේ දැම්මේ නැත්තම් බබලන්නේ නැහැ වගේ. දානියත් අපි මල් පූජා කරනවා, පැන් පූජා කරනවා, සල්ලි දෙනවා. ඒ අපි ඔක්කොම අතහැර එහෙම කරනවා. නමුත් මොකද සීලේ අඩුයි. එහෙමයි ස්වාමීනි. ඉන්ද්‍රිය දමනය අඩුයි. එහෙයි. නැද්ද බලන්න. වංචාව කරන්න හිතනොත් වංචාව කරනවා, දන් දෙනෝනේ. අරකින් මේක වහගන්න උත්සාහ කරනවා. ස්වාමීනි දම්පැන් දෙන අවස්ථාවේදී වුණත් සීලයේ පිහිටලා කරා වුණා සමහර වෙලාවට අර මේ සංයමයේ කියන කාරණා හරි අඩුයි. ධර්මයේ මගේ හැරිලා. ඕ සමහර ගහ ගන්න තුනක් ගහ ගන්නවා. ඒ වල බැන ගන්න තුනක් බැන ගන්නවා. එහෙමනේ තියෙන්නේ. මෛත්‍රී සිත කියන්නේ ගොඩාක් අඩු වෙන කට්ටිය. එහෙමයි. අන්න ඒකයි අර මේ දැන් බලන්න මේ රජතුමාට මේ රාජ 이르දිය මෙච්චර හිතා ගන්න පුළුවන්ද මේවා? ස්වාමීනි මේ මෙතරම් ආශ්චර්යයක් අපිට මේ අපේ ධෛර්යයෙන් අපේ උත්සාහයෙන් අපේ හිතේ කැමැත්ත තිබුණා කියලා කවදානම් දැන් බලන්න අද වගේ සමහර මිනිස්සු මහත්තයා එහෙමයි. මම දැකලා තියෙනවා සමහර ජීවිත කාලෙම තීරණ වයසේ ඉඳලාම කරලා තියෙන මහන්සි වෙන එක. එහෙයි. මැරෙන්නේ සමහරට අප්‍රමාණ මහන්සි වෙයි. සමහරට හරියට අඳින්න නැහැ, කන්න නැහැ. ඇයි මල්පල ගෙන්වෙන්නේ? මල්පල ගෙන් ඔච්චර කිව්වත් මේකට මෙහෙනම් මම මේ ජීවිතේ මේක කරගෙන මම මේක මෙතෙන්ට එන්න ඕන කියන දැඩි උදාර විශ්වාසය තියෙන්නේ නේ. එහෙමයි. මොකද මේ දමනයයි සංයමය විශ්වාස කරන්නේ. ස්වාමීනි එතකොට මේව අහන කෙනෙක් කොච්චර උපෝසත සිල් පෝයනකන් ඉන්න ඕනේ නෑනේ මිනිස්සුන්ට. එහෙමයි. පුළුවන් හැම මොහොතකම මොකද්ද? උපෝසත සීලය, දස සීලය නැද්ද? ඒ වගේ උදාර සංවරේ පිළිදන්න කොච්චර මහන්සියක් ගන්නවද? බණ හිත දමනය කරන්න. අපි තනියෙන් කරන්න බෑ කියලා. අඩු ගානේ මොකක්ද දෙනම් කරනවා? බණ අසමී හිත දමනය කරන්න ඕන. එහෙමයි ස්වාමීනි. බණ අසමී හිත දමනය කරන්න. ධර්මයේ කියෝමේ හිත දමනය කරන්න ඕන. දෙකට හේතුව ධර්මයේ කියෝ දැන් ධර්මයේ කියෝමේ හිත දමනය කරද්දි මේ දැන් ධර්මයේ ශ්‍රවණයෙන් හිත දමනය කරද්දි බොහෝ වෙලාවට ශ්‍රද්ධාලාභී උපදෝ දමනය කරන්න පුළුවන්. ධර්මයේ කියවමින් හිත දමනය කරද්දී යෝනිසෝ මානසිකාරය යෙදී හිත දමනය කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. මොකද ධර්ම ශ්‍රවණයේදී අපි දැන් කියාගෙන වෙන් යනවනේ. එහෙමයි ස්වාමීනි. ඒතර යට යෝනිසෝ මානසිකාරය දෙන්න වෙලාවක් නැහැ ඇත්තට. තේරෙනවද? ඒක අපි අහගෙන යන්නේ තියෙන්නේ. අපි දැන් මේක පැයයි තියෙන්නේ. අපි පැය පාස් ටික කියලා දීගෙන ටක් ගාලා යනවා අපි. ඒතර අරගොල්ලන්ටත් යෝනිසෝ මානසිකාරයේදී දින වෙලාවක් නැහැ. සමහරට ඒක හරි තේරුම් අරගෙන එච්චර හිතන්න තියෙන්නේ. සමහරට සද්ධාවල උපදවන්න ලේසි. ඒකට ඒක නෑ. ඊළඟට නම් ධර්මයේ කියවද්දී තියෙන වටිනාකම තමයි කියවන යෝනිසෝ මනසිකාරය දෙනවා, කියවන යෝනිසෝ මනසිකාරය දෙනවා, කියවන යෝනිසෝ මනසිකාරය දෙනවා. මගේ සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම මට ධර්මයේ ලැබිච්ච කාලේ ඉඳලම කරපු දේ ඔක තමයි. මට ශ්‍රවණයට ඇත්තටම කාල පරිච්ඡේදයක් තිබුණේ නැහැ මට. එතකොට මොකද මම කාලේ යුනිවර්සිටි එකේ හිටියේ. එතකොට ෆයිනල් එක්සෑම් එක කරන්න ඔන්න මෙන්න තියෙද්දි එතන මට පොත් ටික විතරයි තිබුණේ. මම එතකොට ටිකක් කියවනවා ආයි ටිකක් වෙලා යෝනිසෝ මනසිකාරය දෙනවා. මම ඊට පස්සේ ආපහු
මගේ එහෙමයි ස්වාමී. විෂයට අදාළ දෙයක් කියවනු. එහෙම කර කර තමයි හිටියේ. ඒක ඇත්තට මේකේ වටිනාකම මට හොඳ දැනෙනවා ඒ නිසා. කියවම මයික පාට මට කවදා අදටත් කියවලා ඉවර කරන්න කලබලයක් අදටත් මට නැහැ. අදටත් මේ කියවලා ඉවර කරන්න ඕන කියලා එහෙම එකක් නැහැ. මට තියෙන්නේ මේ කියවන දේ ගැන ඒ වෙලාවේ පොඩි සද්ධාාවක් ඒ වෙලාව හරියට කරගන්න පුළුවන් නම් කියලා හැඟීම විතරයි මට තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. ඒක මුල් කරගෙන මගේ හිතේ පොඩි හරි යෝනිසෝ මනසිකාරයක් පොඩි වෙලාවක් ඇති කරගන්න පුළුවන් නම් කියලා විතරයි මට දැනෙන්නේ. මට මේ කියවල ඉවර කරන්න මට සූත්‍ර පිටක කියවල මං ඉවරයි විනය පිටක කියවල ඉවරයි. එහෙම එකක් මට එන්නේ. මට ආස තියෙන්නේ මේක පොඩ්ඩක් කියලා අනේ සද්ධා පොඩ්ඩක් ඇති කරගන්න නැත්තම්. මේ දේශනා කාරණේ ගැන. අනේ මේ ගැන මට පොඩ්ඩක් යෝනිසෝ මනසිකාරය හිතේ ඇති කරගන්න නැත්තම්. කියන හැඟීම තමයි හැමතිස්සෙම තියෙන්නේ. ඒ නිසා අන්න එතෙන්ට අපිට එන්න පුළුවන් නම් ලොකු ලාභයක් කියලා මම හිතනවා. එහෙමයි. ධර්ම ශ්‍රවණේත් ඒක තමයි. ධර්ම ශ්‍රවණේදී එතකොට හොඳට කන්නිමාගෙන අපි හැමතිස්සෙම මහන්සි ගන්න ඕන ඒ වෙලාවේ පහන් සිතක් ඇති කරගන්න. විශ්වාද මොදි පහන් සිත කියන එක පොඩි නෑ ඒක. කොට මේක ලෝකෙට කල්ප කාලාන්තරයකට පස්සේ පහළ වෙන උතුම් ශ්‍රී සද්ධර්මයේ ගැන සර්වඥයන් වහන්සේ ගැන පොඩි මොහොතක් පහන් සිතක් උපදව ගත්තොත් එහෙම අර මැඩියකුත් දෙවියන් අතරට ගිහින් එහෙමයි ස්වාමීනි. එච්චර මේක සුළු පටු සලකලා හලකන්න බෑ ඒක. එහෙමයි. මොකද කල්ප කාලාන්තරයකට පස්සේ තමයි මේ ධර්මයේ පහළ වෙන්නේ. කල්ප කාලාන්තරයකට පස්සේ තමයි ශාස්ත්‍රුන් වහන්සේගේ නමක්ගේ ගුණයක් ගැන අහන්න ලැබෙන්නේ. ඒ ගුණයකට හොඳට කන්නමාගෙන සුළු මොහොතක් හිත පහදව ගත්තත් අඩු ගානේ එච්චර ඕනේ දවසකට පැයක්. පැයක් හොඳට අඩු ගානේ. ඊට වඩා පුළුවන් නම් සෑහෙන හොඳයි. කන්නමාගෙන හොඳට හිත පහන් කරන්න පුළුවන්. හිත පහන්න වෙන්නේ නැත්නම් ඒකට කලබල වෙන්නත් එපා. හිතන්න මම ඒ වෙලාවේ හිත පහන් කරගන්න ශ්‍රද්ධාවක් දිනු කරගන්න මම වීරියක් කළා කියලා හිතන්න. කැමැත්තක් තිබුණා. කැමැත්තක් තිබුණා. එහෙමයි ස්වාමීනි. සමහරට ඇත්තට මේ හිතවල දෝෂ තියෙන්න පුළුවන් නේ. හිත පහන් වෙන එක නැහැ. නමුත් ඔබ ඒ වෙලාව යම් මේ පැයි හොඳ ඇටෙන්ෂන් එකක් අවධානයක් තියාගෙන ඔබ යම් උත්සාහයක් ගත්ත නම් ඒ උත්සාහය සසර කල්ප ගානකින් අපි කරක් නොකළ දෙයක්. ඒ උත්සාහය කල්ප කාලාන්තරයක අපිට කරන්න බැරි වෙච්ච එකක් උත්සාහය. මේ උත්සාහය පෙර ජීවිතවල නොකරපු නිසා තමයි මේ ජීවිතේ පහන් වෙන්නේ නැත්තේ. ඉතින් මේ ජීවිතේ මොකද කරන්න ඕන? උත්සාහය කළා ඉන්න. මේ ජීවිතේ එච්චර හිතන්න ඕනේ නැහැ. සීල සම්පත්තිය පිළිටන්න. ඒ උත්සාහයෙන් බණහට උත්සාහයෙන් ධර්මයේ කියවන්න. තමයි මේ ජීවිතයේ අවසන් කාලේ වෙනකොට හිත පහදින්න පටන් ගන්නේ. විශ්වාසය තියෙන පටන් ගන්නේ. මේ ජීවිතේ බැරි වුණොත් ඒ උත්සාහය අපත යන්නේ. ඒක නිකන් මේ වගේ. දැන් බලන්න පුංචි ළමයි වැඩි ටික ටික වයස මුහුකුරා යනකොට ඒ ළමයි කාමී දේවල් යම් යම් දේවල් දෙමව්පිය කියලා දෙන්න ඕනද? නෑ. එයා මේක හොයා ගන්න ඕන ටක් ගාලා. එහෙමයි නැද්ද ස්වාමීනි. බලන්න. ආදර සම්බන්ධතා කියයි අනිත් වැරදි දේවල් කියයි කවුරුවක් කියන්න ඕනේ නෑනේ. ඒක හිත ඇතුලේ හරි පුදුම දෙයක් ඒක. පුදුම ඉවක් තියෙන්නේ මේ දේවල් ගානට Tamante මේ දේවල් එකතු කරලා සෙට් කරලා දෙනවා. එහෙමයි ස්වාමීනි. ඒක තමයි සසරේ පුරුද්ද. කුමක් නිසාද? කාමයේ හොයන්නම සසරක් කල්ප ගානක ඒ වගේ ලාමක දේවල් තුල හැසිරෙන්න කල්ප ගානක් ගත්තු මහන්සිය මේ ජීවිතේ මතුවෙනස. ටක් ගාලා සමහරවිට පුංචි වයසේ. එච්චරෝනේ අවුරුදු 5 6 වයසින් සමහර අයට මතුවෙනවා මේවා. පිටික සමහර අය කියලා තියෙනවා. අවුරුදු 5න් අය. එහෙමයි. හරි පුදුමයි. එතකොට ඒගොල්ලන්ගේ පරිසරය පවා නිර්මාණය වෙනවා ඊට අදාළව. ඒක හිතා ගන්න බෑ ඒක. ඒ කර්මානුරූපයි. එතකොට බලන්න මේ වගේ කාමයක් තියෙන දැන් බලන්න මිත්‍යා දෘෂ්ටියට මිත්‍යා අදහස් වලට පුංචි කාලේ ඉඳලම එතකොට ඒගොල්ලෝ ගොදුරු කරවන්නේ. ඒ සසර පුරුද්දකුත් එක්ක. ඒ වගේ තමයි අපි ධර්මයට වුණත් අධික කැමැත්තකින් උත්සාහයෙන් බොහොඳට කන්‍යමාගෙන ඉන්න පුරුදු වෙනවා නම් ඒ ඔබ ගන්න කැපකිරීම වීරිය ඔබට කාමයට ඉවකින් ඔබ ඉක්මනට මේ තුලට නතර කරන්නේ යම්සේද යොමු කරන්නේ යම්සේද ඔබ ශ්‍රද්ධාවට වීරිය සම්පatti සති සමාධි ප්‍රඥා දියුණු කරගන්න ඔබ නිසකයෙන්ම අර ගත් උත්සාහය යොමු කරනවා. ස්වාමිනේ පරිද්දෙන් ධර්ම ධාතුෙහි ප්‍රසාදය ඇති වෙන හිතක් දායාද කරගන්න. අන්න ඒක මේ ජීවිතේ අපි ලොකු දේවල් නෙමෙයි. එහෙමයි. ඉස්සෙල්ලා ඒක හදාගන්න.
ලොකු දේවල් හිතන්න ඉස්සෙල්ලා බලන්න ඔබට පුළුවන්ද පැයක් කන්නිමාගෙන බණ අහන්න පුළුවන්ද බලන්න. මොකද ඒකට අනිවාර්යෙන් පුරුදු වෙන්න ඕන කාරණාවක් ඒක. මොකද දෙවියන් අතර සමාන පොත් නෑ. නේද? දෙවියන් අතර කොහොමද ඒක කරගන්න තියෙන්නේ? ශ්‍රවණේ. පහන් වෙන්න ඕනම කියලා හිතන්න එපා. කන්‍යමන් ඉන්නකට ගැන සතුටු වෙන්න. මොකද දේවතා කියන සූත්‍රයේ පැහැදිලිවම තියෙන්නේ අර මොකද කියන්නේ? මේ කන්‍යමාගෙන ඉඳලා දෙවියන් අතරට ගිහිල්ලා. බණ අහගෙන ඉඳලා නෑ. මේ කන්‍යමන් ඉඳලා. එහෙමයි ස්වාමී. කීප කරුණු මේ කියන්නේ බණ අහගෙන ඉඳලා තියෙනවා. කීප කරුණු මතක නෑ. ඒ දෙවිවරු කියන අපිට මතක නෑ කියනවා. නැගිටිනකොට ඒ අමතක වුණා කියනවා. මේ අහගෙන හිටියා කියන වෙලාව. ඒ පින නිසා දෙවියන් අතරට ගියා කියනවා. ඒ නිසා බණ අහනවා කියන එක සුළු පටුවට සලකන්න එපා. මං කියන්නේ මේ යුගයේ දැන් බුදු කෙනෙක් පහළ වෙන යුගයේ තනිකර මේ ඔක්කොම කරන්නේ මේ මහා ශ්‍රාවකයෝ බිහි කරන්නේ ශ්‍රවණේ. ඉතින් මේ ශ්‍රවණේ කියන එක නම් අතහැර ගන්න එපා. එහෙමයි. දැන් ගොඩක් අය පුරුදු වෙලා ඉන්නවා දැන් මේ කියවන්න ඒක කරන්න මේ ශ්‍රවණයට හුරු වෙන්න. ශ්‍රවණේ අතහැර ගන්න එපා. ධර්ම ශ්‍රවණේ. ශ්‍රවණේ. එහෙමයි ස්වාමී. ඒතර කියවන එකට හුරු වෙච්ච අයත් අනිවාර්යෙන් ශ්‍රවණේ පුරුදු කරන්න පටන් ගන්න. ශ්‍රවණයෙන් තමයි රහත් මුනිවරු බිහි වෙලා තියෙන සෑහෙන. කල්පනා කරලා බලන්න. දැන් බලන්න පළවෙනි ධර්ම දේශනාව කරනකොට චාතුර්ම මේ භූමාට දිව්‍යයන්ගේ පටන් අකනිටා බබලෝ දක්වා දිව් බඹුන් සාදුකාර දීලා අපපතිවත්තියන් සමනේනවා බ්‍රහ්මනේනවා කියලා කියන්න වචනයක් කියන්න. අපපතිවත්තියන් කියලා කියන්නේ මොකද්ද? මේ බර්ණැස ඉසිපතන මිගදායි තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ යම් දහමක් දේශනා කළාද මේ දහම ආයේ වෙන කිසි කෙනෙකුට ප්‍රවර්තනය කරන්න නොහැක කියලා. එහෙමයි. අනිත් පැත්තට ආපස්සට කරකැවිය නොහැක කියලා කියන්න තරම් එච්චර විශ්වාසනීය ප්‍රසාද සිතක් දෙවියන්ටත් බඹුන්ටත් ඉපදුනේ කොතනින්ද? කියවලාද? ශ්‍රවණේ. එහෙමයි ස්වාමීනි. එහෙනම් මේ ශ්‍රවණය තමයි අපිට වැදගත් දෙයක් ඒක. ඒකට හුරු වෙන්න ඕන කාරණාවක් ඒක. නැති වෙති. නමුත් අද ගොඩාක් තියෙන කියවීම මට උන ගොඩක් වෙලුනේ කියවීම. නමුත් ශ්‍රවණයට හුරු විය යුතුයි. එහෙමයි ස්වාමීනි. ශ්‍රවණයට හුරු විය යුතුයි. ඒක අත්හරින්න හොඳ නැහැ කවදාවත් ජීවිතේ. ඊට පස්සේ මේ වගේ උදාර ධර්ම දේශනා පින්කම් වලට ඉතින් මේ සම්බන්ධ වෙන කට්ටිය දැන් මේ වෙලාවේ සමහරට මේ හූරාවට කී දෙනෙක් කන්‍යමාගෙන නැද්දනේ? එහෙමයි. එතකොට කන්‍යමන ගුණයට ඔබයි දායකත්වයේ සපයලා තියෙන්නේ. නැද්ද? ඒ උදාර ගුණ සම්පත්තිය පුරුදු කරගන්න කවුද උපකාර කරන්නේ? ධර්ම දාන දෙන පිරිස. ඊට පස්සේ ඉතින් හරි ආශ්චර්යයි මහා සුදස්සන රජතුමා ආනන්දේ නිසා මේ මහා සුදස්සන රජුට උපස්ථාන පිණිස හස්තීන් 84000 ආනන්දේනි මහා සුදස්සන රජුට මෙහෙම අදහසක් ඇති වුණා. මට උපස්ථාන පිණිස මේ ඇත්තු 84000ක් උදේ හවස එනවා. උදේ හවස සියවසක් එවෑමින් 42000ක් බැගින් ඇත්තු එක්වරක් බැගින් මාහට උපස්ථානයට ඇතනම් යහපති. සියවසක් එවෑමින්. එහෙමයි. ඒ කියන්නේ උදේ හවස මාරු වෙනවා එතකොට. වසර 100ක් ගියාට පස්සේ එවෑමින් 42000 බැගින් ඇත්තු. එක්වරක් බැගින්. එතකොට මේ දවසකට එකවරක් ඇති. එහෙමයි. දැන් අද මෙහි මුණා නම් අම්මෝ සෝෂල් මීඩියා මානව හිමිකම් ඔක්කොම අරගෙන රට විනාශයි ආර්ථිකය කඩම වැටුණා කියන එක නැද්ද? එහෙමයි. ඒ තරම් දුස්තයි මිනිස්සු. මන්න ගැන ඉරිසියාව තියෙන හරියට මිනිස්සුන්ට. ස්වාමී. එහෙම පියාට ඉරිසියා කරන දරුවට හරියන්නේ. තේරුණා නේද? ඒ වගේම දරුවට කරුණාව දක්වන්න ඉතින් පියාට හරියන්නේ. අන්න ඕන දේ තියෙන්න ඕන. එහෙමයි. ඒ වගේම තමයි රජතුමාට ඊර්ෂ්‍යා කරන රටවැසියන්ට හරියන්නේ. රජතුමාට රටවැසිය ගැන සෙනෙහසක් නැත්තම් හරියන්නේ. ඒ දෙක තියෙන්න ඕන. එහෙමයි. මේ දේ යන්න ඕන දෙක තියෙන්න. ගුරුවරයාට ගෝලය ගැන ගෝලයට ගුරුවරයා ගැන එක තියෙන්න ඕන. සැමියාට බිරිඳ ගැන බිරිඳට සැමියා ගැන තියෙන්න ඕන ඒක.
තේරෙනව නේද? එහේ ස්වාමීනි. එතකොට බිරිඳට ඇති වෙන්න ඕන සැමියා ගැන ගෞරවයක්. සැමියාට ඇති වෙන්න ඕන බිරිඳ ගැන කරුණාවක්. ගුරුවරයාට ගෝලයා ගැන තියෙන කරුණාවක්. ගෝලයාට ගුරුවරයා ගැන තියෙන ගෞරවයක්. ඒක වෙනස් ගුණධර්ම දෙයක් ඒක. එහෙමයි. එතකොට බලන්න මේ දේශනාවලක් තියෙනවා මේ ගුරුවරයාට මේ ගෝලයා ගැන ඇති වෙන්න ඕන කියනවා පුත්‍රයා කියන හැඟීම සෙනෙහස. ගෝලයන්ට ඇති වෙන්න ඕන කියන ගුරුවරයා ගැන පියා කියන සෙනෙහස. බලන්න එතකොට ඒක. එහෙමයි ස්වාමීනි. ඒක ගෞරවනීය කාරුණික අන්‍යෝන්‍ය ගුණ දෙකක් එක්ක තමයි එතකොට මේක ඉස්සරහට තල්ලු වෙලා යන්නේ. සොඳුරු නැද්ද ඒක? ආන් ඒකයි. සොඳුරුයි ස්වාමීනි. හරි සොඳුරුයි. මිත්‍ර පරිනායක රත්නේනි මාහට උපස්ථාන පිණිස මේ ඇත්තු 84000 උදේ හවස පැමිණිති. ඒ මිත්‍ර පරිනායක රත්නේනි සියවසක් ඇවෑමින් 42000ක් ඇත්තු එක්වර බැගින් උපස්ථානයට පැමිණිත්වායි ආනන්දේනි. එසේ දේවයන් වහන්සේ පරිනායක රත්නේ මහා සුදස්සන රත්තුමාට උත්තර දීලා මේ විදිහට කටයුතු කළා කියනවා. ඒකල්ලි ආනන්දනේ බොහෝ වසර ගණනකින් බොහෝ වසර දහස් ගණනකින් පසු සුභද්‍රා දේවියට හිතුණා කියනවා. මා විසින් මහා සුදස්සන රජු දැකලා බොහෝ කල් දැන්. මම මහා සුදස්සන රජු බැහැ දැකීම පිණිස යනවනම් හොඳයි කියලා. කියන කෝලයකට ගිහිල්ලා නැහැ. එහෙමයි. කාන්තාව ස්පර්ශ එතනට ගිහිල්ලා නැහැ. එතකොට මාලිගයට. ආනන්දනේ සුභද්‍රා දේවීතුමෝ දැන් සුභද්‍රා දේවියර පැත්තෙන් ඊර්ෂ්‍යාකම් කර ඉඳපම් මම ඔබට දෙන්නම් මෙහෙම. එහෙම නෑ. ස්ත්‍රී රත්නයක් නේ. අන රත්නේ ස්වභාවය දැක්ක නේද? එහෙමයි. පොඩ්ඩක් දැන් ඇති කිප්පිල්ලා වෛර කර කෝධ කර පලිගන්න. ඒකනේ යසෝදරා පලිගැනීම නෑනේ. අදී සමහර ඉන්න දුෂ්ට ස්ත්‍රීන්ට තමයි එහෙම හිතෙන්නේ. යසෝදරාවට මෙහිම කළා කියලා අද හිටියේ නම් මොකද කරන්නේ? මානව හිමිකම්. එහෙම නේද? එහෙමනේ තියෙන මානව හිමිකම් යන්න ඕන කියයි. ඔක්කොට මේ හිතන දුෂ්ට හිතට අසත්පුරුෂ හිතට හිතන දේවල්. එහෙමයි ස්වාමීනි. ගුණයක අසරිය බලන්ට. යසෝදරාවට එහෙම හිතලා නැහැ කවදා. එහෙමයි. ඇයි? ස්ත්‍රී රත්නයක්. ස්ත්‍රී රත්නයක්. හොඳ ගෞරවයක් තිබුණා. මොකද්ද හිතුනේ? අම්බ බලන්න ආවේ නැත්නම් මම බලන්න යන්නෙත් නැහැ. ඒවත් නැහැ. මොකද්ද කිව්වේ? බොහෝ වසර ගානකින් අපි දැක්කනේ අනේ සුදස්සන රජු දැක්කන්නේ නැත්නම්. සුභද්‍රා දේවිය අනිත් අන්තපුර ස්ත්‍රීන්ට කිව්වා කියනවා. ඒ ඔන්න හිස සෝදන්න, ස්නානය කරන්න. රන් පහ වස්ත්‍ර හඳින්න. අප විසින් මහා සුදස්සන රජු දැක බොහෝ කල් වෙනවා. මහා සුදස්සන රජු බැහැ දකින්න එළඹෙමු අපි. එහෙමයි. ආනන්දනිසේ ආර්යාවෙනි අන්තපුර ස්ත්‍රීන් සුභද්‍රා දේවියට උත්තර දීලා හිස සෝදා ස්නානය කොට රම් පැහැවත් හැඳ සුභද්‍රා දේවී යම් තැනක සිටියන එතනට පැමිණියා කියනවා. ආනන්ද සුභද්‍රා දේවී පරිනායක රත්නය අමතුව කියනවා මිත්‍ර පරිනායක රත්නේනි චතුරංගනි සේනාව හදලා දෙන්න අපිට. අප විසින් මහා සුදස්සන රජු බැහැ දකින්න යන්න කැමතියි. මහා සුදස්සන රජු බැහැ දැකීමට එළඹෙන්නෙමුයි කියලා. ආනන්දනි සේ දේවීනි පරිනායක රත්නය සුභද්‍රා දේවියට පිළිවදන් දී චතුරංගනි සේනාසාව සරසවා සුභද්‍රා දේවියට දැනුම් දුන්නා කියනවා. දේවි චතුරංගනි සේනාසමෝ සරසන ලද්දී කියනවා. ඊට පස්සේ කිව්ව කෙනෙක් දැන් කාලේ හරි කියලා. ඊට පස්සේ මොකද උනේ? සුභද්‍රා දේවි චතුරංගනි සේනාවේ අන්තපුර ස්ත්‍රීන් සමග ධර්ම ප්‍රාසාද යම් තැනකට තින්ට ගියා කියනවා. එළඹිලා මහා විව්ව කූටාගාරේ දොළ උළුවහු කණුවේ මේ හා මගේ රජතුමා කියලා එහෙම නෑ. බලය අරගෙන යෑම එහෙම කන්නේ. එහෙමයි. අද බලන්න එතකොට මේ නේද කොච්චර හිතාග හැම පැත්තෙම පිරීමනේ තියෙන්නේ. අද බලන්න මිනිස්සුන්ට පොඩි බලයක් තිබ්බොත් මේ ගෑනු කෙනා ඒකේ පවර් එක ගන්න. නැද්ද බලන්න ලෝකේ. එහෙමනේ තියෙන්නේ. ඔව්. එහෙම නැත්තම් අර දෙයක් උන වෛර කරනවා, ක්‍රෝධ කරනවා, පලි ගන්නවා. එහෙම ලෝකෙට මේ ධර්මින් ලොකු පිළිසරණක් ගන්න බෑ. අවසරයි. ගන්න බෑ. එකල්ලි ආනන්දිනි මහා සුදස්සන රජු ඔවුන්ගේ හඬ අසා කිම 84000ක් මහා ජනකායක හඬක් මදුවෙනම මාවිව කූටාගාරයෙන් නික්මෙන්නේ දොර උළුවහු කවුළුවේ එල්බී සිටින සුභද්‍රා දේවි දැක්කා කියනවා. දැකලා සුභද්‍රා දේවියට කිව්වා කියන ඔහොම හිටින දේවී පිවිසෙන්න එපා කියලා. වෛර බැනගත්තේ නෑ. දැන් අද පිරිත් නූලක් බඳින්න බෑ ගොස් සමහර කාන්තාව පුදුම විදිහට වෛර බඳිනවනේ. ගෞරවේ. එහෙමයි.
ආනන්දේනි මහා සුදස්සන රජු එක්තරා පුරුෂයෙක් කැමතුව කියනවා. එම්බා පුරුෂය ඔබ ඉන්න. මහාවිව කූටාගාරයෙන් රන් කවිච්චයක් බැහැරට ගෙන සියල්ල රනින් තැනූ තල්වනේ පනවන්න කියලා. ආනන්දේනි සේ දේවේනී මහා ඒ පුරුෂයා මහා සුදස්සන රජුට පිළිවෙල උත්තර දීලා මහාවිව කූටාගාරේ රන් කවිච්චයක් බැහැරට ගෙන ගොස් සියල්ල රනින් කළ තල්වනේ ගිහින් තිව්වා කියලා. එකල්ලි ආනන්දේනි මහා සුදස්සන රජු එහි ගිහිල්ලා හරි ආශ්චර්යයි. දකුණු පාදයෙන් වම් පාදෙ මදක් මෑත් කොට මනා සිහියෙන් නුවණීතු දකුණු ඇලයට හැරි සිංහ සීයාවෙන් සතපුනා කියලා. දැන් බලන්න අපිගේ දැන් ගෞතම බුදුරජාණන් වහන්සේ දැන් මේ දේශනා කරන්නේ කොහොමද? මං හිතන්නේ සිංහ සීයාවෙන් ඉඳලා. එහෙමයි ස්වාමීනි. ඒ සොඳුරු භූමියේ මේ දෙවෙනි අවස්ථාව. මේ හත්වෙනි අවස්ථාව මේ. එකල්ලි ආනන්දින සුභද්‍රා දේවියට මේ අදහස ඇති වුණා කියන මහා සුදස්සන රජතුමාගේ ඉන්ද්‍රියන් ප්‍රසන්නයි. මේ හැමේ පහය බබලනවා කලුරිය නොකිරේවා අනේ අයිතුමා කලුරිය නොකිරේවා. මහා සුදස්සන රජතුමාට පැවතුවා කියන දේවයන් වහන්සේ කුසාවතී රාජධානී ප්‍රමුඛ කොට 80000ක් නගරයෝ තිබෙනවා. අනේ දේවයන් වහන්සේ කැමැත්ත උපදව ගන්න. එහෙමයි. කැමැත්ත උපදවගෙන අනේ අපේක්ෂාවක් ඇති කරගන්න. ඊළඟට කියන දේවයන් වහන්සේ ධර්ම ප්‍රාසාදේ ප්‍රමුඛ කොට 84000 ප්‍රාසාද තියෙනවා. අනේ කැමැත්ත උපදව ගන්න අපේක්ෂාවක් ඇති කරගන්න. දේවයන් වහන්සේ මහා විහාර කූටාගාරේ ප්‍රමුඛ 80000ක් මේ කූටාගාර තිබෙනවා ප්‍රාසාද තිබෙනවා. ඒ වගේම කවිච්චි තියෙනවා. මේ ඔක්කොම දැන් සැප සම්පත් ගැන කියනවා. අනේ දේවයන් වහන්සේ කැමැත්තක් ඇති කරගන්න. ඊට පස්සේ කියනවා ආනන්දේන මහා සුදස්සන රජතුමා සුභද්‍රා දේවියට කියන දේවී ඔබ ඊට දීර්ඝ කාලයක් මට ඉෂ්ඨකාන්ත මනා ප්‍රිය වචනෙන් කතා කළා. ඒත් මගේ අවසාන කාලේ ඔබ අනිෂ්ඨකාන්ත මනා ප්‍රිය අප්‍රියමන වචනෙන් අමතන්නේ ඇයි? දේවයන් වහන්සේ මං කොයි අයුරින්ද එතකොට ඔබට කතා කරන්න ඕන කියනවා. ඒතර කියනවා දේවයන් වහන්සේ සියලු ප්‍රියමනාප දෙයින් වෙන් සිද්ධ වෙනවා. අන්‍ය ස්වභාවයට පත්වීමෙන් යුක්තයි දේවයන් වහන්සේ අපේක්ෂා රහිතව කලුරිය කරන්න එපා. අපේක්ෂා සහිතව කලුරිය කිරීම දුකක්. අපේක්ෂා සහිතව කලුරිය කිරීම මේ ගැරහුම් ලැබුවක් කියලා මට කියන්න කියලා. එහෙමයි සාම. ඒකම ප්‍රියමනාප වචනයි කියන. ඊට පස්සේ හරි පුදුමයි දේවීන් වහන්සේ ඒ විදිහට දැන් ආමන්ත්‍රණය කරනවා. මේ විදිහට ආමන්ත්‍රණය කරද්දී හරි පුදුමයි මේ අන්න මේ විදිහට දේවයන් වහන්සේ ඊට පස්සේ කියනවා මේ අපේක්ෂා සහිත ජීවිත කල්පනා කරන්න එපා. අපේක්ෂා සහිත මරණය දුක් සහිතයි. ගැරහුම් ලබන්නවා කියලා. හරි ආශ්චර්යයි. මහා සුදස්සන රජතුමා වැඩි කල නොයා කල්පනා කළා කියන. ආනන්දේනි මහා සුදස්සන රජු ගැන කියනවා ආනන්දේනි ගෘහපති පුත්‍රේ මිහිරි භෝජනයක් කෑවට පස්සේ කුස පුරා ගත්තට පස්සේ සියුම් දැනෙනව නේද කයට වෙහසක්. ඒ වගේ පුංචි වෙහසක් විතරයි කියන දැනෙන්නේ කය අතරින්දී. මාරාන්තික වේදනාව ඒ වගේ කියන. එහෙමයි ස්වාමීනි. හරි පුදුමයිනේ. දැන් සමහර මිනිස්සුන්ට බලන්න තමන්ගේ දරුවෙක් නැතුණා සමහර කට්ටිය කොච්චර සීවි කල් දෙනවනේ. දරුවෙක් තමන්ගේ S2 වෙන් වෙනකොට S2 ගාවින් වෙන් වෙනකොට සීවි කල් දෙනවනම් තමන්ගේ කයෙන්ම මේ විඥානය අයින් වෙනකොට කොහොම සීවි කල් දීමක් වෙනවද නැද්ද? එහෙමයි. බන්ධනයකින් නෙවෙයි කරන්නේ ඒක. හැබැයි මහා සුදස්සන රජතුමා මුකුත් නැහැ. එයි සතර බ්‍රහ්ම විහරණ වඩලා සතර බ්‍රහ්ම විහරණට ධ්‍යාන 4 පුරුදු කරපු හිතේ ආශ්චර්යයි. පින් කරපු දමණය වෙච්ච සංයමිත හිතේ ස්වභාවය ආශ්චර්යයි. ආනන්දේනි කලුරිය කළ මහා සුදස්සන රජු සුගති බඹලෝ උපන්නා කියන. මහා සුදස්සන රජු වසර 80000ක් කුමාර ක්‍රීඩාවෙන් ගත කළා. වසර 80000ක් යුව රජකම් කළා. වසර 84000ක් රජකම් කළා. වසර 84000ක් ධර්ම ප්‍රාසාදී සිට ගිහියෙක් ලෙස බඹසර හැසිරුණා. සතර බ්‍රහ්ම විහරණ භාවනාව වඩා කය මිදී මරණින් මතු බඹලෝ ඉපදුනා. ආනන්දේනි ඔබට හිතෙන්න පුළුවන් සමේ මහා සුදස්සන රජු වෙන කෙනෙක් කියලා. ආනන්දේනි සිනුසිතේවා. නොදැක්කිය යුතුයි. ආනන්දේනි සමේ මහා සුදස්සන රජු මමයි. ඒ කුසාවතී රාජධානී ප්‍රමුඛ කොට 84000ක් නගරයෝ මගේ.
අර 84000ක් 84000 සියල්ල තිබිච්චා මගේ ආනන්දේනි. එතන කියනවා ආනන්දේනි හරි ආශ්චර්යයි කියනවා ආනන්දේනි මේ කුසාවතී නගරේ මම සයවරක් සිරුර අතහැරියා. එහෙමයි. ආනන්දේනි ධාර්මික ධර්ම රාජ සයුර සීමා කොට ඇති සිව්මහා දිවයිනට අධිපති වෙලා විරුද්ධ රජවරුන් පවා දිනාගෙන ජනපදයන්හි තහවුරු බවට පත් කරගෙන සප්ත රත්නයෙන් යුක්තව සක්විත රජ කෙනෙක් විදියටයි කියනවා හත්වතායම කුසාවතියේ කුසිනාරාවේ සිරුර අතහැරී. එහෙමයි. මේ වනාහි සියලු කෙලෙස් දුරු කළ දෙව් මිනිස් ලෝකයා සසර දුකින් ඈතර කළ සම්මා සම්බුදු කෙනෙක් විදියට තමයි කියනවා මේ ජීවිතේ සිරුර අත්හරින්නේ. මේ හත්වෙනි සිරුර අත්හැරීමයි කියනවා ආනන්දේනි. අටවෙනි වතාවකට තථාගතයන් වහන්සේ ආයි සිරුර අත්හැරීමක් නෑ කියනවා. එහෙමයි. ඊවන් ප්‍රදේශයක් දෙවියන් සහිත මරුන් සහිත බමුණු සහිත ශ්‍රමණ බමුණන් සහිත දෙවි මිනිස් ප්‍රජාත ලෝකී මම දකින්නේ ආනන්ද කියනවා. ඒ කියන්නේ මොකද්ද? අටවෙනි වතාවට සිරුර අතහරින ප්‍රදේශයක්. කුසාවති රාජධානිය කියන්නේ ඒ වගේ තැනක්. කුසිනාරාව කියලා කියන්නේ පින්වත්නි ඒ වගේ තැනක්. නිසා මේ කුසිනාරා උතුම් පින්බිමට අපගේ নমස්කාරය වේවා. ඒ උතුම් සම්මා සම්බුදුරජාණන් සම්බුදු බවට පත්වුණු වජිරාසන භූමියට අපගේ নমස්කාරය වේවා. ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මනුලොවින් ඒ මේ මනුස්ස ලෝකෙට වැඩිය ඒ ලුම්බිනියට අපගේ নমස්කාරය වේවා. ඉතින් මේ දවස් 5ක් පුරාවට අපි ඒ සම්බුදු ගුණ කතා කරමින් වැඩසටහන් 312 පුරාවට සම්බුදු ගුණ කතා කරමින් රැස් කළ සියලු පින් ශ්‍රද්ධාලාභී උපදවමින් සසර දුක් දුරු කරන්න සියලු දෙනාට වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. අපගේ භාග්‍යවතුන් වහන්සේ වදාළ මහා සුදස්සන සූත්‍ර ධර්ම දේශනාවන් ඔස්සේ දහම් පරයයන් ඔස්සේ අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ ශ්‍රී සද්ධර්මය අපට අදත් පෙන්වා වදාලා. ඉතින් අපට අනුකම්පා කරුණා ඇති ගරුතර මහා සංඝරත්නය අපි හැමදෙනාම සමා කොටගෙන වන්දනමාන කරමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි අපට අනුකම්පාවෙන් පුණ්‍යානුමෝදනාවත් සිදු කරනසේක්වා. අවසරයි ස්වාමීනි. පින්වත්නි අද දින සම්බුදු සිද්ධාස්ත්‍රයේ සදහම් දේශනාව සදා අනුග්‍රහය දරන්නේ හත්දෑල ගෙදර නිරෝසා සංජීවනී සමරසේකර පින්බර මහත්මිය මීතොට හේවාගේ ඉසුරු සම්පත් බණ්ඩාර පින්වත් මහත්මයා ඇතුළු පින්වත් පිරිස ඒක රාශී වෙලා තමයි මේ උදාාර පින රැස් කරගෙන ඉතින් මේ රැස්වන උදාාර පින ගටිකාර බ්‍රහ්මරාජයා සහම්පති සනන් කුමාර බ්‍රහ්මරාජයාට මේ පින් සතුරු සිතින් අනුමෝදන් වේවා. සක්දෙවිඳුන් ඒ වගේම විස්කන් දේවපුතු සතුරු සිතින් මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම විරෝධ විරූපාක්ෂ වෛශ්‍රවණ දතරා සතරවරන් රජදරුවන් සෙම්පත් දෙවිවරු මේ පින් සතුරු සිතින් අනුමෝදන් වේවා. සුමන සමන් දිව්‍ය රාජ්‍ය ආලවක දෙවියන් ජනවසම් දෙවියන් මේ පින් සතුරු සිතින් අනුමෝදන් වේවා. ශ්‍රී මහා බෝරජාණන් වහන්සේලා ධාතුන් වහන්සේලා සුරකෙන් සියලු දෙවිවරු මේ පින් සතුරු සිතින් අනුමෝදන් වේවා. සම්බුදු සසුන ගැන පහන් සිත් උපදවාගෙන සිටින ඒ වගේම ප්‍රදේශ භාර පළාත් භාර ලෝකපාලක සියලු දෙව් බඹුන්ට සියලු නාගයින්ට මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන් වරණයෙන් සැපයෙන් බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දැහැමි රැකවරණය අපගේ ගුරු දේවයන් වහන්සේට මහා සංඝරත්නයට සදහැවත් ගිහි පිරිසට සලසා දෙත්වා දෙවියෝ දුතුන් ධර්මය අවබෝධ කරත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වන උදාාර පින පරම පූජනීය ධම්මක විවර කළ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වේවා. මහා සංඝරත්නයට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම ශ්‍රද්ධා මාධ්‍යාලයේ අනුශාසක කළුදිනී සුබෝධි ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා මාධ්‍යාලයේ වෙනුවෙන් කැප වෙන මහා සංඝරත්නයට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම උපාසක දරුවන්ට අනගාരിക මෑණිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටම ශ්‍රද්ධා මාසික ධර්ම දාන සියලු සමාජිකාවන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, චිරජීවනයේ සැලසේවා. තුනුරුවන අනන්ත ආශිර්වාද දිව්‍යංග දෙහිම රැකගෙන සැලසේවා. කරගෙන යන ශාසනික කටයුතු සෝසේ කරන්න දිව්‍ය උපකාර කරත්වා. තුනුරුවන අනන්ත ආශිර්වාද සැලසේවා. බාහිර කරදර බාධා දුරු වේවා.
ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වන උදාාර පින අද දවසේ ධර්ම දානය සිදු කරන සියලු දෙනා නමින් මිය පරලෝකීය සියලු ඥාතීන්ට පරලෝක සැපේ පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වන උදාාර පින හත්දෑල ගෙදර නිරෝෂා සංජීවනී සමරසේකර පින්බර මහත්මියට මේ පින් අනුමෝදන් වේවා. මීතොට හේවාගේ ඉසුරු සම්පත් බණ්ඩාර පින්වත් මහත්මාට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම කුසේ වැඩෙන පින්වත් දරුවාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ තුනුරුවනේ අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දෙහිමි රැකවරණ සැලසේවා. මහා සෑය අනන්ත අනුවසින් අංගුලිමාල සෑය අනන්ත අනුවසින් මහා ශ්‍රී මහා බෝරජාණන් ශ්‍රී අනන්ත අනුවසින් සුවපත් වූ දරුවෙක් බිහි කරන්නට සියලු ආරක්ෂාව රැකවරණ සැලසේවා. ඒ වගේම නිරතුරු කල්න මිතුරු ඇසුර සැලසේවා. ප්‍රඥා සම්පත්තිය දියුණු වේවා. ඒ වගේ මැයි මාස 16 වන දිනට 67 වන ජන්මදිනය සමරන හත්දෑල ගෙදර සමරසේකර පියාණට දුක් නිරෝගී සුවපත් භාවය සැලසේවා. පොල්වත්තේ කන්දේ හේවාරාලලාගේ ආර්යවතී මෑණියන් නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසේවා. මැයි මාස 17 වන දිනට 6 වන ජන්මදින සමරන වර්ණකුල ආදිත්‍ය සෙම්බුල කුට්ටිලාගේ ශාලුක දම්පහන් ජයවික්‍රම පුතුණුවන්ට මැයි මාස 12 වන දින 9 වන ජන්මදින සමරන වර්ණකුල ආදිත්‍ය සෙම්බුල කුට්ටිලාගේ චමත්කා දිව්‍යාංජලි ජයවික්‍රම දියණියට නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසේවා. ඒ වගේම දැනට අසනීප තත්ත්වයෙන් පසුන හත්දෑල ගෙදර සසිත්මා මිත්සඳී සඳරුවන් දියණියට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. ඒ වගේම කරන කියන දෙහැමි කටයුතු සඵල වේවා. දුවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඵල වේවා. ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. ඒ වගේම රැස්වන උදාාර පින අද දවසේ ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාට අපගේ පින්බර දෙමව්පියන්ට ඒ වගේම ධර්මයේ හැසිරෙන්න උපකාර කළ සියලු දෙනාට සිව්පසයෙන් අනුග්‍රහ කරන සියලු දෙනාට කුඩා කල සිට උපකාර කළ සියලු දෙනාට සියලු ගුරුවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. රටේ මේ දවස්වල පැතිරෙන මේ රටේ සිදුවලා පවතින මේ තත්ත්වයන් ඉක්මනින්ම පහ වෙලා මිනිසුන්ට සෞභාග්‍ය සම්පන්න කාල පරිච්ඡේදයක් උදා වෙන්නට අප රැස් කළ මේ පින එකසේ හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්දාය. ඉතින් අද දවසෙත් අපට අනුකම්පාවෙන් මේ භාග්‍යවතුන් වහන්සේ වදාළ උදාාර ශ්‍රී සද්ධර්මයේ අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ පෙන්වා වදාළ ඒ උතුම් ධර්මයේ ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ මුළු මහත් ලෝකයටම දායාද කොට ගනිමින් මේ මොහොතේ ධර්ම දානමය පින්කම ලෙසින් අප රැස් කරගත් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මය නොලහාම අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේටත් අනුමෝදන් වේවා. පුණ්‍යානුමෝදනාවෙන් පින්වන්ත මහා සංඝරුවන සුවපත් වේවා. අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. සාදු සාදු සාදු. ඉතින් ඔබ අප හැමදෙනා වෙනුවෙන් අද සදැහැති දායකත්වයේ දරන්නට යෙදුන විශේෂයෙන් හත්දෑල ගෙදර නිරෝෂා සංජීවනී සමරසේකර පින්වන්ත මහත්මියට සහ කුසේ වැඩෙන පින්වන්ත දරුවාට නිදුක් නිරෝගී සුවපත් භාවය පැතීම සහ එම පින්වන්ත දරුවාට අනාගතයේදී නිරතුරු උතුම් කලන මිතුරු ඇසුර ලැබීම පිණිසත් ප්‍රඥාව ඇතිවීම පිණිසත් මේ පින උපකාර වේවා කියන අදහසින් හත්දෑල ගෙදර නිරෝෂා සංජීවනී සමරසේකර පින්වන්ත මහත්මිය වගේම මීතොට හේවාගේ ඉසුරු සම්පත් බණ්ඩාර පින්වන්ත මහත්මයා විසින් සදැහැති දායකත්වයේ දරන්නට යෙදුණා. ඒ පින්වන්ත හැම දෙනාමත් පිනැති ඔබ හැම දෙනාමත් අපි තාම දයාවෙන් සිහිපත් කරගන්නවා. ඉතින් දුර්ලභ සම්බුද්ධ ශාසනය ඔබට මට සම්මුඛ වී තිබෙන අවස්ථාව ඒ ශ්‍රී සද්ධර්මයේ කල්යාණ මිත්‍රයන්න් වහන්සේලාගෙන් අපට ශ්‍රවණය කරන්න අවස්ථාව දෙන පින්වන්ත අවකාශය. ඉතින් ජාතියේ සිත මුළුමනින්ම තුනුරුවන උදෙසා මුදුන්පත් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් අපි නැවත ඔබ මුණ ගැහෙන්නම්. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය.
මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.